දයාබර සහෝදර සහෝදරයනි, එකසිය 93 වෙනි වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පවත්වන නුවාණයන්හි අවසාන දවස අදයි. අද සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා සිකුරාදා. ඉතින් අපි 16 වෙනිදා සැප්තැම්බර් මාස 16 වෙනිදා කොඩි ගස් සෙව්වා. කොඩි ගස් ඔසවලා මනාව අය වෙනුවෙන් අපි දීප පූජාව ඔප්පු කරලා මංගල්‍ය වැඩ කටයුතු ආරම්භ කෙරුවා. අපගේ ඥානකාන්තියේ පළමු දවස් විදියට අපි සැප්තැම්බර් මාස 17 වෙනි සිකුරාදා නුවාණ ආරම්භ කෙරුවා. එදා අපි මෙනෙහි කෙරුවා මංගල්‍යයන්හි සැබෑ අරුත කුමක්ද යන්න. එනතුරු අපි දේවචනය තුල පළදරමු කියන තේමාව ඔස්සේ මෙනෙහි කෙරුවා සෙනසුරාදා දවසේ. ඉරිදා ජපමාලය තුලින් දේවමවුන් හා බැඳෙමු කියන තේමාව ඔස්සේ මෙනෙහි කෙරුවා. සඳුදා වසංගත ලෙඩ රෝග යනාදී දේව දඩුවමක්ද යන්න අපි මෙනෙහි කෙරුවා. 21 වෙනිදා අඟහරුවාදා යාඥාවේ පරමාර්ථය දෙවිඳුන් හා සම ගැඹුරු සම්බන්ධතාවයකට අපව ගෙනීමයි යන්න මෙනෙහි කෙරුවා. 22 වෙනිදා බදාදා දුක් විඳීම තුළින් අපේද ගලායන දේව ආදරය පිළිබඳ මෙනෙහි කෙරුවා. ඊයේ දවසේ අපි සදාකාල ජීවිතයේ අත්කර දෙන ස්වර්ගීය වස්තුවට ඇලුම් කරමු කියන තේමාව ඔස්සේ මෙනෙහි කෙරුවා. ඒතර මේ ආපු ගමන තුල අද අපි ඒ හැම දෙයකම අරමුණ මොකද්ද? අපේ කැඳවීම මොකද්ද? යන්න මෙනෙහි කරන්නට යනවා. අප සැම ජේසුස් වහන්සේව ලොවට ගෙන යන ධර්ම දූතයන් වෙමු කියලා අද මෙනෙහි කරනවා. ඉතින් ඒ ධර්ම දූත කැඳවීම පල්ලියේ ෆාදර් තමයි ධර්ම දූතයා. නැත්තම් පැවිදි සොයුරියෝ තමයි ධර්ම දූතයෝ කියලා අපි හිතාගෙන අපිට තියෙන්නේ පල්ලියට ගිහිල්ලා එන්න විතරයි කියලා හිතන් ඉන්නව ඇති. අපි බලමු එහෙම හිතන් ඉන්න එක හරියද කියලා. අද දවසේදී මෙනෙහි කිරීම තුළ බලමු මොන වගේ කාර්යයන්ද ගිහියන් විදිහට අපිව කැඳවන්නේ, මොන වගේ කාර්යයන් තුළ නිරත වෙන්නද දෙවියන් වහන්සේ වෙනුවෙන්. ඉතින් අද දවසේ මෙනෙහි කිරීම සඳහා වූ ඒ ආකාරයෙන් අවතීර්ණ කරද්දී මම මතක් කරනවා අපගේ වාර්ෂික මංගල්‍ය නුවාණයන් තුල අපිව ඒ ගැඹුරු මෙනෙහි කිරීම වලට භාවනාවට අර්ථාන්විත දේශනා තුළින් ඒ දේශනා වලට ලස්සන කතාවන් අන්තර්ගත කරලා යම් අත්දැකීම් සිද්ධීන් අන්තර්ගත කරලා බොහොම පැහැදිලිව අපිට දේශනා ඉදිරිපත් කරා ගරු ජූඩ් ක්‍රිෂාන්ත පූජාපති වහන්සේ. උන්වහන්සේගේ මගේ මතකයේ හරිනම් 22 වෙනි පූජාත්වර සංවත්සරය සැමරුවා පසුගිය සෙනසුරාදා. 22 වෙනි මගේ මතකයේ හරිනම්. ඉතින් අපි උන්වහන්සේගේ උපන් ග්‍රාමය වෙන්නේ පිටිපන. මම ඉඳලා ආවේ උන්වහන්සේගේ මීසම ඉඳලා තමයි මේ මීසමට ආවේ පිටිපන. ඉතින් බොහොම මම පවුලේ අයවත් දන්නවා. මට වඩා ජේෂ්ඨ පියතුමෙක්. නමුත් හරිම සහෝදරෙක් වගේ, මිතුරෙක් වගේ. ඇත්තෙන් උන්වහන්සේව මම සම්බන්ධ කරන්න උත්සාහ කරුවේ මම මේසමට ආපු අවුරුද්දේ ඉඳන්මයි නුවාණ දේශනා කරන්නට. ඉතින් මේ අවුරුද්දේ තමයි හම්බුනේ ලොකුම අවස්ථාව. ඉතින් එක දවසක් උන්වහන්සේ එන්න බැරි වුණේ ඒ පූජාත්වර සංවත්සරය තිබුණ නිසා තමයි ඉන්න නොහැකි වුණේ. එදා දවස් අපිත් එක්ක එකතු වුණා මේගම රෝහල වාරව ඒ කටයුතු කරන ගරු නිරංජන් පීතුමා. උන්වහන්සේත් අපිව දේවචන තුළ මෙහෙව්වා. මම ඒ පූජා ප්‍රසන්න දෙපළව මේ මොහොතේ ආදරෙන් ඒකල මේ සංඝවෙනිකා කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරනවා. ඉතින් අපි සංඝයක් විදියට ඒ පියතුමා වෙනුවෙනුත් අපි යාඥා කරමු. මේ පියතුමා ඔබ ගොඩක් වෙලාට වර්බුම් ටීවී එකේ එහෙම දකින්න හම්බ වෙනවා. විවිධ සාකච්ඡා තුළ ආත්මික වැඩසටහන් තුළ. ඉතින් ඒ පියතුමල්ලා වෙනුවෙනුත් අපි සංඝයක් විදියට යාඥා කරමු. ඔවුන්ගේ ධර්ම දූත කාර්යයන් නිසි අයුරින් කරගෙනට අවශ්‍ය නිරෝගී සුවය, ප්‍රඥාව, ඥානය ඒ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාද තුළ තවදුරටත් ලැබෙන්න කියලා. ඒ තුළ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙත දේව ජනතාවත්
දෙවියන් වහන්සේ නොදන්න අයවත් දෙවියන් වහන්සේ නතු කර ගන්නට වරම් ලැබෙන්නට කියලා අපි යාඥා කරමු උන්වහන්සේට සුබ පැතුම් එක් කරමු. ඉතින් අද අන්තිම දවසේ නිසා තමයි මම ඒ වදන් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ වගේම මේ පියතුමන්ට අපගේ මිනිසම ඕනම වෙලාවක මිනිසම දොරගොළු විවෘත වෙලා තිබෙනවා. අපි බලමු. සමහරට අපේ මේ සංග්‍රහය තිබා නේවාසිකව ඉඳ තිබ්බා උන්වහන්සේට මේ සතිය අපිත් එක්ක බලමු ලබන අවුරුද්දේ මංගල ඉරදිවත් අපිට එහෙම අවස්ථාවක් හම්බෙයිද කියලා. ඒ වගේම හෙට උදෑසන 7:30ට අපගේ මිනිසමේ රෝගීන් වෙනුවෙන් සහ සමස්ත අපි කොවිඩ් වසංගතයට ගොදුරු වෙච්ච රෝගී අය සහ මේ වසංගත රෝගවලින් මිදෙන්නට කියන ඒ තේමාව තුළ අපි විශේෂ දීප පූජාවක් හෙට උදෑසන 7:30ට ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව පියතුමා දීප පූජාවක් ඔප්පු කරනවා සියලුම රෝගීන් වෙනුවෙන් සහ මේ වසංගත රෝග වලින් අපව ආරක්ෂා කර දෙන්න කියලා යාඥා කරමින් ඉතින් ඔබට නිවෙස් වල ඉඳගෙන එම දීප පූජාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒතර මංගල දවසේදී කුමක්ද වෙන්නේ කියන දේ ඔබගේ නුවණ නායකයන් සහ කුඩා කිරුණක නායකයන් හරහා ඔබට අවශ්‍ය පණිවිඩය ලැබේ. මංගල්‍ය දවසේදී මංගල්‍ය දීප පූජා පැවැත්වෙන්නේ ඉරිදා උදෑසන 8ට. ඉරිදා උදෑසන 8ට මංගල දීප පූජා පැවැත්වෙනවා. ඉතින් ජනතාවගේ සහභාගී වෙන්න බෑ. සංචරණ සීමා තිබෙනවා. ඒ නිසා ඒ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නිසා අපිට බාධා වෙලා තිබෙනවා දේවස්ථානට පැමිණ දීප පූජාවකට සහභාගී වෙන්න. එහෙම හැකියාවක් තිබුණා නම් එක දීප පූජාවක් නේ ඔබ දන්නවා දවසට දීප පූජාවන් 3ක් අපි ඔප්පු කරනවා. මංගල්‍ය වෙනුවෙන් විශේෂ දීප පූජාවන් ඒ වගේම මේ පාර අපිට එහෙම පෙරහැර යන්නත් අපිට එහෙම අවසරයක් නැහැ. නමුත් අපි මේ සංචලන සීමා ඉවත් වුණාන් පස්සේ දවසක විශේෂ දවසක අපි අපගේ මුනිවරයාව ග්‍රාමයේ වටා රැගෙන යෑමේ කටයුත්ත සිදු කරනවා. පෙරහැර ඒ යන කටයුත්ත අපි සිදු කරනවා යම් දිනකදී. මංගල්‍යයෙන් පසු වුණාට කමක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මුනිවරයාගේ ආශිර්වාදයයි. ඉතින් අපි බලමු ඒ කරන්නට අපිට ඊට ප්‍රස්තාව සැලසෙයිද කියලා. ඒ වගේ මේ නුවාන දවස්වල මාත් එක්ක කතා බහ කරමින් සාකච්ඡා කරගත් පරිදි ඒ කතා හැම වැඩ කටයුත්තකම මට සහාය දුන්නු නුවාන නායකයන්, කුඩා කිතුණු ඒකකවල නායිකාවන් ඒ හැම කෙනෙක්ගේම ඒ දායකත්වය, පරිශ්‍රමය, ඔවුන්ගේ කැපවීම අගය කරනවා. ඒ වගේම ඒ අයට හොඳ කියලා හරි බැනලා හරි මොන හරි කරලා හරි කොහොම හරි ඒ දුන්නු සහයෝගයන් වලට මම සදහවතුන්ට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ඒ දායකත්වය අප කැපවීම මම අගය කොට සලකනවා ඔබගේ ඒ උදාර මෙහෙවර. ඉතින් ඒ සහයෝගයන් නිසා තමයි අද මේ ආකාරයෙන් අපි නොආන පවත්ව යන්නට අපිට හැකි වුණේ. ඒ වගේම අපි ශබ්ද විකාශන යන්ත්‍ර වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය අවුරුද්දවල 25ක් විතර. නමුත් මේ පාර 60කටත් අධික සංඛ්‍යාවක් අප ග්‍රාමීය ආවරණය වෙන්න යොදා තිබෙනවා. නමුත් ඒත් මදි කියන දේ තමයි මට දැනගන්න ලැබුණේ. මම සමහර අවස්ථාවල මම ගියා ඒ වට යනකොට සමහර තැන් වලට ඇහෙන්නේ නැහැ අඩුපාඩු තිබුණා. නමුත් මේ මට්ටමින් අපි කරගත්තේ සෑහෙන අමාරුකම් මැද. මොකද සමහර දුෂ්කරතා තිබුණා. මොකද විශාල සංඛ්‍යාවක් මම 25ක් දාපු නිසා මම 35ක් වගේ දාන්න වෙයි කියලා තමයි ඇනවුම් කරේ. නමුත් ඒක දෙගුණයක්ටත් එහා ගිහිල්ලා තිබෙනවා. දෙගුණයටත් එහා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට විශාල පිළිවෙලක් යොදන්න වෙයි. නමුත් ඒ කෙසේ වෙතත් අපිට වැදගත් වෙනවා දෙවියන් වහන්සේගේ පණිවිඩය අපිට මිල කරන්න බෑ. මොකද අපේ ජීවිතේ ලැබෙන ආත්මික අධ්‍යාත්මික පන්නරය අපිට මිල කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේ වරප්‍රසාදි ගලාගෙන එන දෙයක්. ඒ නිසා අපිට ඒ මුදලට වඩා වටිනවා දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදයන්. ඒ නිසා අපි මේ ආකාරයෙන් අපි සැමරුවා. ඉතින් හෙට දවසේ අපි සවස සන්ධ්‍යා මෙහෙය පැවැත්වෙනවා. ඒකත් ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව ඒ සංවිධානය කරන කීප දෙනා විතරයි එක්කහුව වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපි මංගල්‍යයේ මේ වසරේදී අපි මේ ආකාරයෙන් හරි කරගන්න අපිට දෙයන් වහන්සේ ආශිර්වාද වරප්‍රසාද දුන්නට දෙයන් වහන්සේට අපි ස්තුති කියමු. මතේ මුරුදුන්ට අපි ස්තුති කියමු. නිරන්තරයෙන්ම
මොකද අපි ස්තුති කියන ඇරෙන්න දෙයක් අපිට නැහැ කතෝලිකයන් විදිහට. මොකද අපිට දුක සතුට හැමදේම ලැබෙන්නේ දෙවියන්ගෙන් නේද? මතකනේ දුක් විඳීම තුළින් දෙවියන් වහන්සේගේ ආදරය අපි අත්දකින්න වගේ අපි මෙනෙහි කරා. ඒ නිසා දුකත් අපිට බොහොම රසවත් දෙයක්. කිතුණුවාට දුක කියන දේ රසවත් දෙයක්. කිතුණුවා දැක්ම කිතුණුවා ආකල්පය විය යුත්තේයි. යමක් විඳින්න කමන් ජේසු ඔබ වහන්සේ දුක් විඳා මමත් දුක විඳින්න ලෑස්ති. ඒක තමයි අපේ දැක්ම. ඒක තුල ලැබෙන්නේ ඒ විඳීම තුල අපිට අපි විඳවනවා නෙමෙයි. දුක් විඳිනවා. විඳින්න ලැබෙනවා. නේද? විඳවනවා නෙමෙයි අපි. ඒ නිසා එහෙම දෙයක් අපි සතුටින් පිළිගන්න දෙයන් වහන්සේට දුකේදී සතුටෙත් ස්තුති ප්‍රශංසා අපි කරන්නට ඕන. ඉතින් අපි මේ හැම දෙයක් තුළම අද දවසේ අවස්ථාන නුවණේට සහභාගී වෙමු. ඉතින් ඒ වගේම මේ ගෙවුණු කාලේ පුරාට යම් දුෂ්කරතා අඩුපාඩු තිබුණා. Facebook එකෙන් ඒ වගේම YouTube එකෙන් අපිට දීප පූජාන වලට සහභාගී වෙන්න සම්බන්ධ වෙන්නට ඒ දරුවන් අප කැපෙලා වැඩ කටයුතු කරුවා. ඒ සම්බන්ධීකරණය කරද්දී ඉතින් අවම පහසුකම් යටතේ ඒවා කෙරුවේ. අපි බලමු මතේ මුණුතුමා ඊළඟ මංගල්‍ය වෙනකොට ඔබට හොඳ පහසුකම් ලැබෙන විදිහට ඊට ප්‍රස්තාව ඒ අවශ්‍ය දේවල් ලබා දෙනවා කියන විශ්වාසය මට තියෙනවා. මොකද මතේ මුණුතුමා ගැනගේ බලගතු මැදිහත්කම මම අත්දැක්කේ මේ දේවස්ථානයෙන් පස්සේ. මතේ මුණුතුමාට යාඥා කරන්න පටන් ගත්තේ මේ දේවස්ථානයෙන් පස්සේ. පුදුමාකාර බලගතු මුනිවරයෙක් විදිහට පුදුමාකාර බලගතුයි. පුංචි යාඥාවක් කියලා කිව්වාම දවසේ ඔක්කොම දේවල් පිටුවරත් වඩා හොඳට සිදු වෙනවා. එච්චර බලගතු මුනිවරයෙක් මේ ගමට ඉන්නේ. හැබැයි මම දන්නේ කී දෙනෙක් ඒ යාඥාව තුළ ඒ බලගතු මැදිහත්කම අත්දකින්නට උත්සාහ කරනවද, ඒ වෙනුවෙන් යාඥාවට පල්ලියට දුවගෙන යනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ බලය අත්දකින්න අපි යාඥාව තුළ උන්වහන්සේට අපි එන්න ඕන. උන්වහන්සේ පාමුලට අපි එන්න ඕන. උන්වහන්සේ ජේසු ළඟට ගියේ සර්ව සම්පූර්ණ කෙනෙක් විදිහට නෙවෙයි. අපිත් සර්ව සම්පූර්ණ නැහැ. අපිත් අඩුපාඩුකම් මැද ජේසු ළඟට උන්වහන්සේත් එක්ක අපි එන්න ඕන. ඉතින් උන්වහන්සේගේ මන්දිරේ මෙයයි. අපේ ග්‍රාමයේ දෙයයන් වහන්සේ වැඩ වසන ස්ථානේ මෙයයි. ඒ නිසා අපි දේව ආදරය අත්දකින්න අපි මේ තෝතැන්න බබට පත් කර ගැනීම අපගේ කැඳවීමක් වගකීමක් බව අපි සිහි තබා ගනිමු. අපි දැන් ආශිර්වාදයේ සඳහා සහභාගී වෙමු. අපි නුවණ ආරම්භයේදීම අපි යාඥා කෙරුවේ අපේ ග්‍රාමයේ කොරෝනා වසංගතයෙන් මුදවා දෙන්න කියලා. මේ වෙන විට අපේ මේ ග්‍රාමයේ මම දන්නවා හිටියට වඩා රෝගීන් බොහොම අතලොස්සයි දැන් ඉන්නේ. පසුගිය දවස්වල මට කෝල්ස් එනවා ෆාදර් අපි පොසිටිව් වුණා. අපේ පවුල පොසිටිව් වුණා. අනේ අපේ ගෙදර පොසිටිව් වුණා. කෝල්ස් එනවා හරියට. සමහර අය බීන් චකිතින් ජීවත් වුණා. අපි හැමෝම බොහොම ව්‍යාකූලමත් වැටුණා. හැබැයි මේ අන්තිම නුවණ දවස් එනකොට අතලොස්සයි. බොහොම අතලොස්සයි. අතලොස්සයි. ඒ අපි දෙවියන්ට ස්තුති කියන්න ඕන. අපිට ස්වාම පීතුමායේ නුවණ දවස්වල කිව්වා වගේ ඒ ලෙඩ රෝග තුල අපි දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේට ලං කරගන්න හදන්නේ. වැඩිපුර ආදරේ අත්දකින්න අවස්ථාවක් කර දෙන්න හදන්නේ. නේද? රෝගී වෙච්ච අය ජේසුගේ ගොඩක් ආදරේ අත්දැක්කා. සුවේ අත්දැකීම තුල. ඒ අත්දැකීම ලබන්න බෑ අපි නිරෝගී ඉදී. නේද? රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදකමින් වැඩක් නැහැ කියලා නේද? මතයතුමාගේ සුභාරංචිත මතයතුමා ඒ පස්සේ ගියේ මතයතුමා ගෙදරදී කියනවා ජේසු රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදක වැඩක්. ඒ නිසා අපි රෝගී අය අපි අසම්පූර්ණයි. අපි තුල දුර්වලතා තියෙන අඩුපාඩු තියෙනවා. අපි ඒවත් එක්ක උන්වහන්සේත් එක්ක ජේසුට ලං වෙන්න ඕන. උන්වහන්සේ අපි ආරක්ෂා කරනවා. අපි ආරක්ෂා. ඒ වගේම අපේ තව අන්තෝනි මුණුතුමා, සෙබස්තියන් මුණුතුමා අපේ දේවස්ථානයේ ඒ කැප වෙලා තිබෙන මුනිවරු සුදු මතයතුමා පමණක් නෙවෙයි. අපිට ලොකු දේව වරප්‍රසාදයක් බලයක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දේව අම්මා අපිත් එක්ක ඉන්නවා.
ඉතින් මේ හැම බලයක් අත්දකින්න නම් අපි ආඥාවෙන් උන්වහන්සේගේ විශ්වාසයෙන් ඒ ළඟට එන්න ඕන. ඉතින් අපි උත්සාහ කරමු මේ මංගලයෙන් පස්සේ ඒ අපි ආත්මික අධ්‍යාත්මික නවෝදයත් එක්ක අපි දෙවියන්ට වැඩිපුර ලං වෙච්ච ජනතාවක් වෙන්න. වැඩිපුර ලං වෙච්ච ජනතාවක් වෙන්න. ඒක තමයි තා වැදගත් වෙන්නේ. දෙවියන් වහන්සේට වැඩිපුර ලං වෙච්ච ජනතාවක්. මොන දේ වුණත් අපිට දෙවියන් වහන්සේ ලොකුයි කියන දේ විශ්වාසය ඇදහිල්ල තුල පෝෂණය වෙන ශක්තිමත් වෙන ජනතාවක්. ඒ තුල බලාපොරොත්තු ඇති කරගත් ජනතාවක්. බලාපොරොත්තු විරීත ජනතාවක් නෙවෙයි. බලාපොරොත්තු ඇති කරගත් ජනතාවක්. අපි පත් වෙනට අපි මතයතුමන්ට ආඥා කරමු. තවදුරටත් අපේ රටත් ගලවා දෙන්න කියලා. දේශයත් ආරක්ෂා කර දෙන්න කියලා අපි අද දවසේ ආඥා කරමු. ක්‍රිස්තුතුමන්ගේ වාග්දානවලට අප හේතුවන්තයන් වන පිණිස शुद्ध सुविशेष मतेयोस अपॉस्तलुतेनि अपनी सायाज्ञा याज्ञा करं सर्वेश्वरु देवी पियाणनी ඔබ වහන්සේගේ නිමක් නැති දේව දයාවෙන් ලෝ මනුෂ්‍යයන්ගේ ආත්ම ගලවා ගන්නා පිණිස ඔබ වහන්සේගේ දේ පුත්‍රයා වන ජේසුතුමන් වේවා සත්‍යාගමේ පිහිටේ වුණමුත් තවත් ඔබගේ දේ පුත්‍රයාගේ වේද පළත් සර්වලෝකෙහි පළ කරනු පිණිස තෝරාගත් අපොස්තලුන් ස්පීතු සාන්තු ප්‍රසාද වලින් පූර්ණ කරන්ට කරුණා අභිප්‍රාය වුණා වේද මේ පමණ දයාවරකම් දැක ඔබ වහන්සේ නිරන්තරයෙන්ම අපි ස්තුති කරන්ට දිව්‍ය ගැලමුම් කාර්ය ජේසුතුමන්ට අපේ ජීවිතාන්ත දක්වා මුළු හෘද භක්ති ප්‍රේමය අනුව පවතින්ටත් අපේ රක්ෂක පියාණන් සුදෝ මතෙවුස් අපොස්තුමන්ගේ ධර්ම ගුණවල් බලා අපට කරුණා කරනවා සොනේ මේකිට අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම ලැබේවා भाग्यवंत शुद्धो सुविशेषक मतेयो अपोस्तल तुमेनी येसु स्वामी दर्वंगिरी पापियो अपनिचाया आज्ञा करने भाग्यवंत शुद्धो सुविशेषक मतेयो अपोस्तल तुमेनी येसु स्वामी दर्वंगिरी Apiu Apnisaya Knyakanamanav Kitunugi angka 36 Kitunugi angka 36 Amen.
අටවන නුවණ දිව්‍ය පූජාව සඳහා හැඳින්වීම අප සංඝයේ වාර්ෂික මංගල්‍ය සඳහා සූදානම් වීමේ කාලයේ අවසාන දිනය වන අද දිනේ තේමාව වන්නේ අප සැම ජේසුස් වහන්සේව ලොවට ගෙන යන ධර්ම දූතයන් වෙමු යන්නයි. වාර්ෂික මංගල්‍යයේ සූදානම් වීමේ කාලයේ අවසානත් සමග මීසම් සංඝයක් දෙව් මැදුරේ ආත්මික වර්ධනය සඳහා දේව ජනතාවක් ලෙස බැඳී සිටින බව අද දින අපට මතක් කරන අතර ක්‍රිස්තුස් වහන්සේව අප ජීවත් වන පවුල සමාජය තුල ජීවමාන කරමින් සැබෑ ධර්ම දූතයන් වන්නට අවසි වරම් පතා මෙම දිව්‍ය පූජා යාගයට බැති සිතින් සහභාගී වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයක් දෙවි පියාණන්ගේ ප්‍රේමයක් සුදාත්මයාණන්ගේ සහජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි අද දවසේ විවාහ සංවත්සරයක් වෙනුවෙන් තුති දෙනවා. 15 වන විවාහ සංවත්සරය ඇන්ජලෝ ෆර්නෑන්ඩෝ සහ තිලිනි යන අයගේ. ප්‍රේමාන්ති ඥාතර දීපතේ අපි මේ ඥානකාන්ති කාලය තුල ගෙවුණු දිනයන් එක්ක බලද්දී අද දවස අවසාන දිනය. ඉතින් අර්ථාන්විත මංගල්‍යයක් සඳහා සූදානම් වෙන්නට තමයි අපි නුවාන පවත්වන්නේ. ඉතින් ඒ නුවාන අහවර වෙනවා සමගම අපගේ ජීවිතයන් තුළ අපි දෙවියන් වහන්සේ වෙතට ලං වෙලා ඉන්නට ඕන. අපගේ මුනිතුමන් සමග දෙවි පියාණන්ව පසසන්නට උන්වහන්සේ තමන්ගේ ජීවිත පූජාවෙන් දෙවියන් වහන්සේව පැසසුවා වගේ අපගේ යහපත් කල් ක්‍රියාවෙන් අපගේ යහපත් චරිතයෙන් දෙවි පියාණන් වහන්සේව පසසන්නට අපි සූදානම් වෙමු මේ මංගල්‍යය තුල. ඉතින් ඒක නිසා අද දවසේ අවසාන නුවාණයට අපි සහභාගී වෙන්නට පැමිණිලා ඉන්නේ. ඉතින් මේ දිව්‍යාංගයට අප වැදසිතින් සහභාගී වෙන්නට ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ අපි මොහොතක් අපගේ වැරදි අඩුපාඩු දුර්වලකම් දෙවි පියාණන් හමුවේ පිළි අරගෙන ඒ සියල්ලට උන්වහන්සේගේ සමාව දෙන්නට කියලා ඉල්ලමින් අපි සුළු මොහොතක් නිහඬව යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍යවයිතුමියද සියලු සුදුතන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දිව්‍යන් වහන්සේට යාඥා කරන මෙන් අවනතර ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන්න් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනීය කරාප ගෙන යනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දයාබර දෙවි පියාණනි වහන්සේගේ පුතුණුවන් මෙලෙවින් ඉක්ුත් යන්නට මත්තෙන් අපි හැම දිනාටම දුන් ඒ අණ යන්න සකල සත්වයාට සුභාස්න දේශනා කරන්නට යන ඒ අණ පිළිපදෙමින් ඔබ වහන්සේගේ රාජ්‍ය මේ ලෝකේ පුරා පතල කරන්නටත් අපගේ යහපත් ජීවිතය තුළින් ඔබ වහන්සේව අන් අයට පෙන්වන්නටත් අපට වරම් දුන මැනව. ශුද්ධාත්ම බලයෙන් අපව ශක්තිමත් කළ මැනව. මෙකීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ආමේන්. ක්‍රියාපොතෙන් පටාගත් කොටසකි. ඊළඟ සබත් දවසේදී දෙවියන් වහන්සේගේ වචනය අසන්න පිණිස නුවර වැස් සියල්ලෝම වාගේ රැස් වූහ. එහෙත් ජුදෙව්වරු එබැ ජනකාය දැක ඊර්ෂ්‍යාවෙන් පිරි පෞලිකී කාරණාවලට විරුද්ධව කතා කරමින් අපහාස කළහ. එවිට පෞලුද බර්නබස්ද එඩිතරව කතා කරමින් මෙසේ කීය. දෙවියන් වහන්සේගේ වචනය පළමු කොට ඔබට ප්‍රකාශ කළ යුතුව තිබුණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට සදාතන ජීවනයට ඔබ නොසුදුසන් බව ඔබම විනිශ්චය කරගන්නා හේයින් මෙන්න අපි විජාතීන් වෙතට හැරෙමු. මන්ද ස්වාමින් වහන්සේ අපට මෙසේ ආන කළසේක. ලොව පුරා ගැලවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි. විජාතිහු ඒ අසා සන්තෝෂව දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරා ගන්නා ලද සියල්ලෝම අදාගත්හ. ස්වාමින් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහිම පැතිර ගියේය. එහෙත් ජුදෙව්වරු සැඳහැවතුන් කුලස්ත්‍රීන්ද නුවර ප්‍රබුන්ද පොළඹවා පවුලු සහ බර්නබස්ට විරුද්ධව පීඩනයක් ඇති කර තමන්ගේ ප්‍රදේශ වලින් ඔවුන් පිටතට නිරපා දැමූහ. එවිට ඔහු තමන්ගේ පාදවලට දූවිලි ඔවුන්ට විරුද්ධව ගසා දමා ඉකොනියට ගියහ. ගෝලයෝ ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයන්ගෙන්ද පූර්ණ වූහ. තවද ඔහු ඉකොනියෙහිදී ජුදෙවරුන්ගේ ධර්මශාලාවට ඇතුල් වී දේශනා කළහ. ඒ ඇසු ජුදෙවරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදාගත්හ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර අපගේ දිව්‍ය පියාණන්ට පැසසුම් වේවා. අපගේ දිව්‍ය පියාණන්ට පැසසුම් වේවා. දෙවිදුනි අභක්තික සනකට එරෙහිව මා වෙනුවෙන් කරුණු කියා මා නිදහස් කළ මැනව. කපටි අසාධාරණ මිනිසුන්ගෙන් මා මුදාගත මැනව. අපගේ දෙවි පියාණන්ට පැසසුම් වේවා. මාගේ ආරක්ෂා කරු ඔබය මාත් හැරියේ මන්ද. සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන්ද. දෙවි පියාණන්ට පැසසුම් වේවා. ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන බෙදව ඒවායින් මට මඟ පෙන්වීම ලැබී
ඔබේ ශුද්ධ සියොන් පවට අපසු ගොස් ඔබේ වාසභවනය වන දෙව්මදුරට පිවිසීමට මට ලැබේවා. ඔබගේ දෙවි පියාණන්ට පැසසුම් වේවා. දෙවියනි මාගේ දෙවියනි එවිට මම දිව්‍ය පූජාසනය වෙත මාගේ පස්වන ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නේමි. අපගේ දෙවි පියාණන්ට පැසසුම් වේවා. සුභෝජනද අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස අපේ ඥානය නැමැතිනෙත් ආලෝක කරන සේක. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිම වේවා. ධර්මදූත සේවාව පැවරීම. පසු ජේසුස් වහන්සේ 11 දෙනා ආහාර වළඳමින් සිටියේදී ඔවුන්ට දර්ශනය වී උන්වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කී දේ ඔවුන් නොවැදහු නිසා ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩිකම ගැන ඔවුන්ට දොස් පැවරූසේක. උන්වහන්සේ ඔවුන් අමතා ලොව පුරා ගොස් සකල සත්වයා හට සුභාස්න දේශනා කරන්න. අදහා බෞතිස්ස ස්නාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. ඉහිත් අදහා නොගත් තැනැත්තේ වරදකරුයයි තීන්දුව ලබන්නේය. අදහනන් ඇසුරු කොටගත් හාස්කම්මේය. ඔහු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති. අමුතු භාෂාවලින් කතා කරති. සර්පයන් අතින් අල්ලා ගනිති. යම් මාරක විසක් වීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිට අත්ැබූ විට ඔවුහු සුවය ලබති වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයිරිනි දයාබර දුවේ පුතේ, අද අවසාන දිනය සඳහා මම තෝරගන්නේ අපි හැම දිනම ධර්ම දූතයන් ක්‍රිස්තුන් වහන්සේව ලොවට ගෙන යන ධර්ම දූතයන් යන්න. ප්‍රේමවන්තනි, අපි දවස් 7ක් තිස්සේ අපගේ කිතුණු ජීවිතයේ නොයෙකුත් පැතිකඩ යම් යම් ගුණාංග
ගැන අපි මෙනෙහි කළා. එතකොට අද දවසේ අපගේ කිතුණු ජීවිතයේ එක්තරා ආකාරයක උච්චතම අවස්ථාවට ගියාම අපි මොනවද කරන්නට ඕනේ කියන දේ අපිට මතක් කරනවා. ප්‍රේමවන්තනි ආදර දුවපුතේ අද සුවිශේෂයෙන් මේ සිද්ධිය හරි ප්‍රබල සිද්ධියක්. දැන් ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ ගෝලයන්ට අවසානයේ හමුවන මොහොත. දැන් ප්‍රේමවන්තනි ආදර දුවපුතේ අපි අපගේ මේ ශ්‍රී ලංකීය ජන සමාජයේ තිබුණු ලස්සන චාරිත්‍රයක්. මෙතන ඉන්න වැඩිහිටියෝ ඕගොල්ලන්ට මතක නම් දැන් ඒ දවස්වල ගෙදර අම්මා තාත්තා වයෝ වෘද්ධ වෙලා මැරෙන්නට යද්දී දැන් අද වගේ ඒ දවස්වල මේ වයසක අම්මා තාත්තව ඉස්පිරිතාලේ උස්සන් ගිහිල්ලා අර කාත් කවුරුත් නැති වාට්ටුවේ එහෙම නැත්නම් ICU එකේ මැරෙන්න දෙන්නේ නැහැ. වැඩිහිටියෝ දන්නවා මෙතන ඉන්න. දැන් අම්මා තාත්තා මැරෙනවයි කියලා දැනුණම මේ මැරෙන්න යන්නේ කියලා දැනුණම මොකද කරන්නේ? දරුමල්ල ඔක්කොම එනවා නේ අම්මා තාත්තා හරි අම්මා හරි ඇඳේ ඉන්නවා. දරුමල්ල ඔක්කොම ඇවිල්ලා අනේ මේ දරුමල්ලෝ ඔක්කොම එක්ක කතා බහ කරලා නේ අඩුම තරමින් ඉංගියෙන් හරි දැකලා දරුවන්ව එහෙම තමයි මේ දරුවෝ එක්ක තමයි අම්මා තාත්තා මැරෙන්නේ. බොහොම සුබදායක මරණයක් සතුටින් මැරෙන්නේ නේ. එහෙමයි මේ දවස්වල. ඉතින් දැන් එතකොට මේ අම්මා හරි තාත්තා හරි මැරෙන්න උන්න මෙන්න කියලා තියෙද්දි වැඩිහිටියෝ දන්නවා දැන් මේ අම්මා තාත්තා මේ දරුවන්ට කියනවා අවසාන වශයෙන් යමක්. එක්ක කියයිනේ පවුලේ බාලයා එක්ක විවාහ වෙලා නැත්තම් නේ අනේ ඒ දරුවව විවාහ කර දෙන්න. එහෙම නැත්තම් බැඳලා නැති කෙනෙක් ඉන්නවා නම් නේ අනේ ඒ දරුවව බලා ගන්න. එහෙම නැත්තම් මගේ මේ බැඳලා බඳින් මේ දරුවා බැඳේ නැත්තම් එයාට දෙන්න නේ කියලා යමක් කියනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා ඒ අම්මගේ තාත්තගේ අවසාන ඉල්ලීම ඒක බොහොම පරිස්සමින් මේ දරුවෝ හැම කෙනාම පිළිපැද්දා. මොකද මේක තමයි අම්මා අපිට අවසාන කිව්වේ තාත්තා අපිට මැරෙන්න ඉස්සරින් කියපු අවසාන වචන ඒක හරියටම පිළිපැද්දා නේ වැඩිහිටියෝ දන්නවා. එතකොට දැන් අද සුවිශේෂ පාඨයක් ප්‍රේමවන්තීනි ආදර දුවේ පුතේ දැන් ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකෙන් සමුගන්නට මත්තෙන් තමන්ගේ ගෝලියන්ව ඔක්කොම කැඳවලා අවසාන වචනයක් කියනවා. එතකොට ඒක හරි ප්‍රබලයි. මං කිව්වේ අර අම්මා තාත්තගේ අවසාන වචනය වගේ හරි ප්‍රබලයි. මොකද්ද ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ? මේ ගෝලයන්ට කියනවා අවසාන වචනේ සුදු මාක්තුමා ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ මෙලව අවසාන වචනය යන්න සකල සත්වයාට සුබ අස්ම දේශනා කරන්න. හරි ප්‍රබල කැඳවීමක් මේක. අපි කියනවා මේකට මිෂනරි මැන්ඩේට් නේ ධර්ම දූතික අන. එතකොට මේ ගෝලය 12 දෙනාම ප්‍රේමවන්තී ආදර දේ පුතේ නේ බොහෝම වගකීමෙන් මේ කාර්යය ඉටු කළා. ඒකනේ ගෝලියෝ 12 දෙනාම තමන්ගේ ජීවිතය පූජා කෙරුවා. සුද්ධ වූ මැතිව් මුනිතුමා තමන්ගේ ජීවිතය පූජා කෙරුවා. ඇයි මේ ක්‍රිස්තුන් වහන්සේ කියපු අන පිළිපදින්නට සුභාසන සකල ලෝකයාට ගෙනිච්චා. දිවි පරදුවට තබලා ඒක ඉටු කෙරුවා. බලන්න කොච්චර ප්‍රබල අනත්ත කියලා මේක එක ගෝලියෝ 12 දෙනාම හරියටම ඉටු කළා. ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ එහෙමනම් ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලියෝ කියලා කියන්නේ මේ ගෝලියෝ 12 දෙනා විතරක් නෙමෙයි. අපි හැමෝම ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලියෝ ක්‍රිස්තු ශ්‍රාවකයෝ. එහෙමනම් මේ ධර්ම දූතික අන මේ ගෝලියෝ 12 දෙනාට විතරක් නෙමෙයි. අපි හැම දිනාටම පොදුයි. අපි හැම දිනාම දිවි පරදුවට තබලා හරි මේ අන සුදු මතෙව් මුනිතුමා ඉටු කළා වගේ අපි
ඉටු කරන්නට ඕන. සකල සත්වයාට සුභාස්න ක්‍රිස්තුන් වහන්සේගේ වචනය පෙන්වන්නට ඕන, බෙදලා දෙන්නට ඕන, පතුරවන්නට ඕන. ප්‍රේමවන්තයනි ආදරණීය පුරුදුදී අපි කොහොමද ක්‍රිස්තුන් වහන්සේගේ වචනය දේශනා කරන්නේ? මතෙව් තුමා නම් රටවල් වලට ගිහිලා ජීවිතය පූජා කරුවා. දැන් අද අපිට වාසනාවකට වගේ ජීවිත පූජා කරන්නට තරම් අභියෝග එන්නේ නැහැ. නේ? දැන් එතකොට අපි කොහොමද දේශනා කරන්නේ? දැන් ඕගොල්ලෝ ගිහියෝ ඔක්කොම ස්වාමිලා සිස්ටර්ලා වෙන්න ඕනද? එහෙම නැත්නම් සියල්ල අපහැරලා නේ ධර්ම දූත කාර්ය සඳහා පිටරට ගිහිල්ලා ධර්මයේ දේශනා කරන්නට ඕනද? අපේ මාතීනි එහෙම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් බොහොම පහසුවෙන් නමුත් වගකීමෙන් යුතුව මේ කාර්යය ඉටු කරන්නට. නේ මම බොහොම සරලව ඔයගලන්ට ලස්සන උදාහරණ කීපයක් දෙන්නම්. මට මගේ පූජක ජීවිතය තුළ ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ හමු වුණු බොහොම ප්‍රබල සිත් ගන්නාසුළු ධර්ම දූතයෝ කීප දෙනෙක් මගේ හිතේ ඇඳිලා තියෙනවා නේ. ඉතින් මම ඒගොල්ලෝ තුන් දෙනෙකුව ඕගොල්ලන්ට කියන්නම්. ඒගොල්ලෝ ඒ තුන් දෙනෙකුගේ චරිතය නේ. ඉතින් කියලා ඉවර වෙලා මම ඕගොල්ලන්ගෙන් අහනවා අත උස්සලා මට කියන්න ප්‍රබලම ධර්ම දූතවරයා කවුද කියලා නේ. එතකොට ඕගොල්ලෝ මට කියන්න අත උස්සලා. එතකොට බොහොම පැහැදිලි මේ කරුණ. පළවෙනි කෙනා තමයි ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ. මම මීසමක ඉද්දී ඒ මීසමේ හිටියා කන්‍යා සොහොයුරියක්, කොන්වෙන්ට් එකේ හිටියා ගරු කන්‍යා සොහොයුරියක්. මේ කන්‍යා සොහොයුරියගේ ළඟ තියෙනවා පරවන වෙච්ච ඩයරියක් තියෙනවා, දිනපොතක් තියෙනවා. මේකේ නම් ගොඩාක් ලියලා තියෙනවා. මොනවද මේ නම්? දැන් ඔයගොල්ලෝ දන්නවා අපි කියමු වැඩිහිටියෙක්, අන්‍යාගමික වැඩිහිටියෙක් වෙනවා කිතු දහම වැළඳ ගන්නට. එතකොට මොකද කරන්නේ? ඔයගොල්ලන්ගේ පියතුමා ආපු ගමන් අල්ලලා බෞතිස්මය කරනවද? නෑනේ. මොනවද කරන්නේ? උගන්වනවානේ. ආගම උගන්වනවා. කවුද ඔයගොල්ලන්ගේ මීසමේ ආගම උගන්වන්නේ? කියන්න හයිය. සිස්ටර්ලා. එතකොට සිස්ටර්ලා තමයි ආගම උගන්වන්නේ. එතකොට මේ සිස්ටර්ගේ දිනපොතේ තියෙනවා සිස්ටර් ආගම උගන්වලා ක්‍රිස්තියානි කරපු අයගේ නම් ලැයිස්තුව. සිස්ටර් බොහොම ආඩම්බරෙන් බොහොම ආසාවෙන් මේ නම් ලැයිස්තුව තියාගෙන ඉන්නවා. ඒ දවස්වල මේ සිස්ටර්ට අවුරුදු 80ක් විතර ඇති. එතකොට මේ සිස්ටර්ගේ දිනපොතේ තියෙනවා නම් 900ක් විතර. 900 ගණන් යන්නේ ඒ දවස්වල. ඉතින් අපි සිස්ටර්ගෙන් අහනවා සිස්ටර් දැන් කීවෙනියද ක්‍රිස්තියානි කරන්නේ? සිස්ටර් බොහොම නේ ආඩම්බරෙන් කියනවා ෆාදර් මම දැන් ක්‍රිස්තියානි වෙන්න උගන්වන්නේ 928 වෙනියට. තව මාසයක් දෙකක් ගියා ෆාදර් දැන් 932 වෙනියා ෆාදර්. සිස්ටර් ඒ විතරක් නෙමෙයි නම් හිටම් මතකයි කාවද සිස්ටර් මේ දවස්වල උගන්වන්නේ සිස් කියපුවම නේ වල්ගමගේ දුන්න ජසින්තා පෙරේරා කියලා නමත් එක්ක කියනවා. හරියට. එතකොට මට මතකයි මේ සිස්ටර් තවත් අවුරුදු 10ක් විතර ඉඳලා තමයි මැරුණේ. ඉතින් මට ෂුවර් මේ සිස්ටර් මිය යද්දී ස්වර්ගස්ත වෙද්දී අනිවාර්යයෙන්ම 1000කට වැඩිය උගන්වලා ඒ අයව ක්‍රිස්තියානි කරන්න ලෑස්ති කරලා තිබුණා. අනිවාර්යයෙන්ම 1000කට වැඩිය. ඒ පළවෙනි එක්කෙනා ධර්ම දූතය බලන්න කොයිතරම්නේ 1000ක් දෙනාට දේව දහම උගන්වුවා ක්‍රිස්තියානි වෙන්න, කතෝලිකයෝ වෙන්න. පළවෙනි චරිතය. දෙවෙනි එක්කෙනා තමයි ප්‍රේමවන්තයනි. මම තව මීසමකට ඉද්දී ඒ මීසමේ හිටියා එක නර්ස් නෝනා කෙනෙක් නේ. හෙදියක් ඉන්නවා. මේ හෙදිය ළඟක් තියෙනවා පොතක්, ඩයරියක් තියෙනවා. මේ ඩයරියේ තියෙනවා නම් හෙදිය ළඟ මොනවද තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මෙයා හරි ආගමට දහමට ලැබි භක්තිවන්ත නර්ස් කෙනෙක්. ඉතින් එයා ඔයගොල්ලෝ දන්නවා දැන් ස්පිරිතාලෙක දරුවෝ හම්බුනහම සමහර දරුවෝ නේ මොකක් හරි රෝගයක් අසනීපයක් දුර්වලකම නිසා මැරෙනවනේ. එතකොට ડોක්ටර්ස්ලා කියනවා මේ දරුවා ජීවත් වෙන්නේ නැහැ. තව පැය දෙකයි ජීවත් වෙන්නේ, අනිවාර්යෙන් මැරෙනවා කියපුවම දැන් අපේ ඉස්සර මතයක් තිබුණා ක්‍රිස්තියානි කරන්නේ නැතිව මැරුණොත් එහෙම
ඒ දරුවා ස්වර්ගයට යන්නේ නැහැ. එතකොට කතෝලික සභාවේ විශේෂ අවසරයක් තියෙනවා. අබුර්ධාලේපේ ලැබපු වැඩිහිටියෙක් ටක් ගහලා ඒ දරුවට ක්‍රිස්තියානි කරන්න පුළුවන් නේ. වතුර වක් කරලා ක්‍රිස්තියානි කරන්න පුළුවන් නේ. වැඩිහිටියෝ දන්නවා. එතකොට ඒක අපි කියනවා වැලිඩ් බැප්ටිසම් එකක්. මේ පිළිගත්තු වළංගු ක්‍රිස්තියානියක්. ඒකට හැම කෙනාටම කරන්න පුළුවන් මේක. එතකොට නමුත් මේ නර්ස් නෝන හරි භක්තිවන්ත විදියට මේ ක්‍රිස්තියානි කරනවා. ඉතින් මේ එයා සේවය කරන ඉස්පිරිතාලේ කතෝලික දරුවෙක් මැරෙන්න යනවයි කියලා ආරංචි වුණාම අර අනිත් අය දන්නවා. මේ නර්ස්ට ගිහිල්ලා කතා කරනවා අන්න නේ. ඉතින් නර්ස් අර අඩුම කුඩුම එක්කනේ මේ ක්‍රිස්තියානි කරන වතුර මේ බේසන් එක්කටක් ගහලා ඒ දරුවා ළඟට ඇවිල්ලා බොහොම භක්තියෙන් මේ දරුවව ක්‍රිස්තියානි කරනවා. එතකොට මේ නර්ස් නෝන ළඟ තිබුණු ධෛර්යය තිබුණා මෙතෙක් කල් එයා ක්‍රිස්තියානි කරපු අයගේ නම් ලැයිස්තුව. එතකොට මට මතකයි එයා කියනවා ඒ දවස්වල එයාගේ 200 ගාණක් හිටියා. 200 ගාණක්. ඉතින් මේ නර්ස් නෝනා හරි ආඩම්බරයෙන් කියන්නේ ෆාදර් මම ස්වර්ග රාජ්‍ය අහිමි වෙන්න ගිය 200 ගාණකට ස්වර්ගය හිමි කරලා දුන්නා නේ. දෙවෙනි ධර්ම දූතවරයා. තුන්වෙනි කෙනා තමයි ප්‍රේමවන්තිනි ආදර දුවේ පුතේ. මම තවත් මීසමක ඉද්දී එක දවසක් මේ නත්තල් කිට්ටු වෙද්දී එක මහත්තයෙක් මා ළඟට ඇවිල්ලා කියනවා අනේ ෆාදර් එන්න ඕන ජනවාරි 1 වෙනිදාට මම වැඩ කරන ෆැක්ටරියට ඇවිල්ලා අපිට පූජාවක් දෙන්න ඕන ජනවාරි 1 වෙනිදා. ඔයගොල්ලෝ දන්නවා ජනවාරි 1 වෙනිදා පියතුමන්ලට බොහොම කාර්ය බහුලයි නේ වැඩ. ඉතින් මං කිව්වා බෑ මට එන්න බෑ ජනවාරි. ඉතින් මේ මිනිස්සු ඇවිටිලි කරනවා අනේ ෆාදර් එන්න කොහොම හරි එන්න අපිට පූජාවක් තියලම තමයි ෆැක්ටරියේ එදා වැඩ පටන් ගන්න. ඉතින් මම මේ මිනිස්සුගේ ඇවිටිල්ල නිසාම කිව්වා හරි එන්න කියලා නේ. ඉතින් මං ජනවාරි 1 වෙනිදා මගේ පූජාවල් තියලා බ්ලෙසිංස් ඉවර වෙලානේ 11ට විතර මේ මිනිස්සු ආවා. දැන් මේ මිනිස්සයා මාව යාගේ කාර් එකේ එක්කගෙන යනවා. ඈතනේ පැය කමාරක් විතර ගියා. ඉතින් යන ගමන් මම මේ මිනිස්සයාගෙන් ඇහැව්වා දැන් ඔයාගේ ෆැක්ටරියේ කී දෙනෙක් ඉන්නවද? එතකොට මේ මිනිස්සයා කෝ ෆාදර් ෆැක්ටරියේ වැඩ කරනවා 1200ක් විතර. මම කිව්වා එතකොට කතෝලිකයෝ කී දෙනෙක් ඉන්නවද? එතකොට මේ මිනිස්සයා මට කියනවා ෆාදර් කතෝලිකයෝ ඉන්නවා 7 දෙනෙක්. 7 දෙනෙක්? මට තරහ ගියා හොඳටම. මං කිව්වා මේ 7 දෙනෙකුට පූජාව තියන්න මම මේ පැය එකමාරක් තිස්සේ ඇයි මේ මාව රස්තියාදු කරන්නේ නේ කියලා මං කිව්වා. එතකොට මේ මිනිස්සයා මට කියනවා නෑ ෆාදර් ඒ 7 දෙනාට නෙමෙයි මේ ෆැක්ටරියේ ඉන්න ඔක්කොටම ඕන වුණා අද පූජාව තියලා වැඩ පටන් ගන්න. මං ඒ මොකද අන්‍යාගමිකයින්ටත් ඕන වුණා. ඔව් ෆාදර්. එතකොට මං ඇයි එතකොට මේ මිනිස්සයාගේ කතාව මට කියනවා මේ යන ගමන් නේ මේ මිනිස්සයා මට කියනවා ෆාදර් මම මේ ෆැක්ටරියට එද්දී කතෝලිකයෝ කියලා හිටියේ 4 දෙනයි. මේ 4 දෙනත් කතෝලිකයෝ කියලා කියන්නේත් නැහැ නේ. මොකද බයින් කියන්නේ. ඉතින් මම මේ ෆැක්ටරියට ගියාම යා තමයි මේ හොඳ පෝස්ට් එකකට ගියේ HR මැනේජර් නේ. ඉතින් මම මේ ෆැක්ටරියට ගිහිල්ලා අහනවානේ ආපුවම මං කියනවා මං කතෝලික කියපු ගමන් අන්‍යාගමිකයන්ගේ මූණ නිකන් ඇඹුල් වෙනවා. එදා ඉඳලා මං දිහා බලන්නේ නැහැ. මට හරියට කෙනෙහිලිකම් කරනවා නේ. අන්‍යාගමික පැත්තක් ඉතින් ඒකනේ. මට යද්දි නිකන් හින්ස් ගහනවා. good morning කිව්වත් මාව ගණන් ගන්නේ නැහැ. ආගමට ගණ්ඩාපු කෙනෙක් නේ. ඔහොමනේ කතා කරන්නේ. කුරුසකාරයෙක් ඔහොම නිකන් නේ ගණන් ගන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු කරා ෆාදර් මට ඒක හරියට දැනුණා. මං කතෝලිකයෙක් කියලා ඇයි මාව ගණන් ගන්න නැත්තේ? එතකොට මේ මිනිස්සු කරා ෆාදර් එදා මම හිතාගත්තා කවදා හරි මම පෙන්නනවා මේ මිනිස්සුන්ට කතෝලිකයෙක් කියන්නේ කවුද කියලා. මේ මිනිස්සයා මට කියනවා ෆාදර් මම වැඩට ඉන්න ඕනේ උදේ 8 මාරට. මම යනවා 8ට. ගිහිල්ලා ඉවර වෙලා මට කමන්නේ කවුරු හිටියත් නොහිටියත් සමහර මේවල මේසවල දූවිලි මම ගිහිල්ලා දූවිලි පීදලා දානවා. අර පල්ලැහ සේවකීන්ගේ දූවිලි මේස දූවිලි පීදලා දානවා. සමහර වෙලාවට ඉදලා අරගෙන අතු ගානවා නේ. මම කරනවා මේවා නේ. සමහර වෙලාවට මට වැඩ ඉවරලා යන්න තියෙන්නේ 5ට
මම ඉන්නවා 6 වෙනකම්. ඇයි සමහර ෆයිල්ස් හිට මේට විසි කරලා ඉතින් ඒව හදලා මේ පිළිවෙලකට තියලා නේ පිරිසිදු කරලා තමයි මම ගෙදර යන්නේ. ඉතින් සමහර දවස්වලට නිවාඩු දෙන්නේ අනිත් අයට. එතකොට එහෙම වුණාම මම අපේ බොස්ට ගිහිල්ලා කියනවා අනේ අර මිනිස්සයාට නිවාඩු දෙන්න මම වැඩ කරන්නම් එයාගේ වැඩෙත් එදාට මම කරන්නම් කරලා මම පරක්කු වෙලා යන්නම් නේ මෙහෙම කියලා මේ මිනිස්සයා මෙහෙම වැඩ කරද්දී දැන් ගොඩාක් දේවල් කිව්වා මේ වගේ නේ හරි ආදරෙන් වැඩ කරනවා ඒ එතන ඉන්න අය එක්ක බොහොම සුහඳව නේ ඒ අය මුලදී ගණන් ගත්තේ නැති වුණාට නේ මෙහෙම මාසයක් දෙකක් තුනක් යද්දී මේ මිනිස්සයා කියනවා අනිත් අය බැලුවා මන් දිහා හොඳට බලාගෙන ඉන්නවා මේ කතෝලිකයෙක් කියන්නේ අපි හිතපු කෙනෙක් නෙවෙයිනේ ටික ටික වෙනස් වෙනවා ඒගොල්ලන්ගේ ආකල්පයනේ මේ මිනිස්සයා ගොඩාක් කිව්වා බොහොම සරලව කියනවා නම් මේ මිනිස්සයා කියනවා ෆාදර් මාස 6ක් යද්දී මේ මිනිස්සු මට දක්වපු ගෞරවය ආදරය කොයි තරම්ද කියනවා නම් ඒ අය සමහර වෙලාවට මම නිවාඩුවක් දාලා ගෙදර හිටියොත් එහෙම මම්මගේ ෆෝන් එක ඕෆ් කරනවා. ඒ කියන්නේ එදාට කෝල්ස් එනවා එක දිගට ෆැක්ටරි අයගෙන් අනේ මහත්තයෝ මොකද ආවේ නැත්තේ අසනීපයක්ද මහත්තයා නැතුව නිකන් මේක හරි පාළුයි අද ෆැක්ටරිය අනේ මහත්තයෝ මොකද හෙට එනවද මෙහෙම අහනවනේ. එතකොට මේ මිනිස්සයා කියනවා ෆාදර් සමහර වෙලාවට ඒ අයගේ ගෙවල් වල නේ මට නිවාඩුවක් නැහැ. ඒගොල්ලන්ගේ ගෙවල් වල මොකක් හරි උත්සවයක් තිබුණොත් එහෙම අන්‍යාගමික සහෝදරයින්ගේ ඒ අය මටයි කියන්නේ අනේ මහත්තයෝ ඔයා ඇවිල්ලා මේ මූලික වැඩ ටික කරන්නකෝ මූලික තැන ගන්නකෝ අපිට හරි ආශිර්වාදයක් ඒක මේ මිනිස්සයා කියනවා අනේ ඒගොල්ලන්ගේ ගෙවල් හදද්දි නේ කියනවලු දැන් නේ අනේ මේ මුල්ගල ගිහිල්ලා ඕගොල්ලන්ගේ අර ෆාදර්ට කියලා මේ අර වතුර ටිකක් ඉහලා ගේන්න අනේ නැත්තම් ඕගොල්ලන්ගේ ෆාදර් කෙනෙක් ළඟට ගිහිල්ලා බැරිද අපිට ආශිර්වාදයක් කරගන්න ෆාදර් කෙනෙකුව ගෙනල්ලා බැරිද අපේ ගෙදරට ඒ වතුර ටිකක් ඉහා ගන්න මේ මිනිස්සයා මේ වගේ ගොඩාක් දේවල් කියනවනේ ඒ විතරක් නෙමෙයි දැන් මේ මිනිස්සයා නෙමෙයි টොප් ක්ලාස් මැනේජ්මන්ට් එකනේ සමහර ගොඩාක් දවස් වලට මේ මැනේජ්මන්ට් එකේ අය පවා නේ මොකක් හරි විශේෂ තීරණයක් ගන්න ඕන වුණාම මේ මිනිස්සයා ළඟට තමයි ඇවිල්ලා අහන්නේ නේ මිස්ටර් අපි මේ වගේ ඩිසිෂන් එකක් ගන්න යනවා ඔයා මොකද කියන්නේ ඔයා කියන දේ තමයි අපි කරන්නේ බොස්ලා හිටන් මේ මිනිස්සයව තමයි විශ්වාස කරන්නේ මේ මිනිස්සයාගෙන් තමයි අවවාද ගන්නෙ ඒ තත්වෙට ආවා මේ මිනිස්සයා ඉතින් මම ගියා පූජාව තියන්න නේ පූජාව තියන්න ගියාම මම දැක්ක මේ මිනිස්සයා කියපු දේ හරි නේ මම ගිහිල්ලා පූජාව පටන් ගත්තම අර අන්‍යාගමිකයෝ ඒගොල්ලෝ මොකුත් දන්නේ නැහැ පූජාව ගැන නමුත් අර අනිත් අය දිහා බලලා අත් දෙක වැඳගෙන බොහෝම භක්තියෙන් පූජාවට සහභාගී වුණා ඒ අය නේ මම දැක්කා අර කිව්වා වගේ මිනිස්සයාට තියෙන ගරුත්වය අර හැම කෙනාම නේ ඒ මිනිස්සයා තමයි ෆැක්ටරියේ ප්‍රධානියා විදියට නේ ප්‍රධානියා නෙමෙයි නමුත් ප්‍රධානියා විදියට කටයුතු කරන්නේ තුන්වෙනි ධර්ම දූතයා දැන් ප්‍රේමවන්තිනි ආදර දුවේ මේ ධර්ම දූතවරු තුන්දෙනාව මෙතන ඉස්සරහා තියලා දැන් මම ඕගොල්ලන්ගෙන් අහනවා අත උස්සලා මට කියන්නේ අත් තියනවා නේද ඔක්කොගම අත් තියනවා නේ හරි මට කියන්න දැන් කවුද ප්‍රබලම ධර්ම දූතවරයා කියන්නත් ඉස්සරින් අත උස්සලා මේ හරි දැන් හරි මේ මං කියව පළවෙනි ශිෂ්ට තමයි ප්‍රධාන හොඳම ධර්ම දූතයා කියන අය අත උස්සන්න බලන්න ශිෂ්ට තමයි එක්කෙනෙක්වත් නැහැ අර සිස්ටර්ලා බෙල්ලේ බැලදාගනි අපි ජීවිතේම දීලා කවුරුත් නැහැ නේ කමන්නේ නර්ස් තමයි හොඳම ධර්ම දූතවරයා නර්ස්ටත් නැහැ අර HR මැනේජර් තමයි හොඳම ධර්ම දූතවරයා very good ඔයගලන්ට තේරුණා කතාව thank you ප්‍රේමවන්තිනි ආදර දුවේ පුතේ අන්න ඔයගලන්ට වැටුණා අපි කොහොමද ක්‍රිස්තුන් වහන්සේව ලෝකයට ප්‍රකාශ කරන්නේ අර සිස්ටර් නේ දැන් බලන්න සිස්ටර් 1000ක්ව ක්‍රිස්තියානි කෙරුවා නේ නමුත් අර නර්ස් ක්‍රිස්තියානි කෙරුවා 200 ගානක අර HR මැනේජර් කාවවත් ආගමට ගත්තේ නැහැ කාවවත් ක්‍රිස්තියානි කෙරුවේ නැහැ මොකද්ද කළේ
තමන්ගේ ජීවිතය තුලින් අන් අයට පෙන්වුවා ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ කවුද කියලා. තමන් ඒකට මහා දේවල් කෙරුවේ නැහැ. ධනය වියදම් කරගෙන කළේ නැහැ. ජීවිත පූජා කරගෙන ඒක කළේ නැහැ. බොහොම සරලයි ප්‍රේමවන්තීනි ආදර දුවේ පුතේ නේ. එයාගේ වැඩ කටයුතු අන් අයට බොහොම ආදරෙන් තමන් වැඩ කරන ස්ථානයට ආදරයෙන් කැපවීමෙන් වැඩ කළා ජීවත් වුණා අනිත් අය සමග සුහඳව කටයුතු කෙරුවා. ප්‍රේමවන්තීනි ආදර දුවේ පුතේ. එහෙමනම් ක්‍රිස්තුන් වහන්සේගේ දහම ලොවට ප්‍රකාශ කරනවයි කියලා කියන්නේ ක්‍රිස්තුන් වහන්සේව අන් අයට හඳුන්වලා දෙනවයි කියලා කියන්නේ මේකයි. මේක මහා ලොකු කාර්යයක් නෙමෙයි. අපි ආදරයෙන් පිරුණම කරුණාවෙන් අපේ හදවත් පුරව ගත්තම මෙන්න ක්‍රිස්තුන් වහන්සේව දකිනවා අනිත් අය අපගේ ජීවිතය තුළින් අපිට තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි කිතුණුවෙක් කියලා කියාගන්න එක අන් අයට ප්‍රේම කිරීම. මොකද්ද අපේ ඩෙන්ටිටි එක කිතුණුවෙක් කියලා කියාගන්නනේ. ප්‍රේමවන්තේනි අපි ඉරිදා පූජාවට යන එක නෙමෙයි කිතුණු අනන්‍යතාවය. ඔගොල්ලෝ බෙල්ලේ කුරුසයක් එල්ලගෙන ඉනවා නම් ඒක නෙමෙයි කිතුණු අනන්‍යතාවය. අපේ බැප්ටිසම් සර්ටිෆිකේට් එක නෙමෙයි කිතුණු අනන්‍යතාවය. ක්‍රිස්තුන් වහන්සේ කියනවා හදවතින් උතුරා යන ප්‍රේමයෙන් ජීවත් වෙනවා නම් මේක තමයි කිතුණුවෙකුගේ කිතුණු අනන්‍යතාවය. මේක තමයි අනන්‍යතාවය අපේ ප්‍රේමවන්තීනි ආදර දුවේ පුතේ. යුරෝපේ හිටියා බොහොම එක්තරා කාලයක 17 වෙනි 18 වෙනි සතවර්ෂවල පෝල් ගස්ටේව් ඩෝ කියලා මේ ආටිස්ට් කෙනෙක් සිත්තරෙක් හිටියා. චිත්‍රාඳින කෙනෙක් හිටියා. පෝල් ගස්ටේව් ඩෝ. දවසක් මේ පෝල් ගස්ටේව් ඩෝ වෙන රටකට යනවා මේ කතාවක් පවත්වන්න ලෙක්චර් එකක් දෙන්න නේ ටෝක් එකක් දෙන්න. එතකොට යද්දී මේ බෝඩර් ක්‍රොසින් එකේදී එයා දැනගත්තා එයාගේ પાස්පෝර්ට් එක නැති වෙලා. પાස්පෝර්ට් එක නැහැ. එතකොට එතන ඉමිග්‍රේෂන් නිලධාරීන්ට ගිහිල්ලා කිව්වා අනේ මට යන්න ඕන එහා රටට මගේ પાස්පෝර්ට් එක නැහැ. නෑ යන්න දෙන්නේ නැහැ පාස්පෝර්ට් එක නැතුව නේ. එතකොට මෙයා කිව්වා අනේ මම තමයි අර අහවල් චිත්‍ර ශිල්පියා පෝල් ගස්ටේව් ඩෝ. ඔයගොල්ලෝ දන්නේ නැද්ද? ඒ මම තමයි. අනේ මට යන්න දෙන්න. එතකොට මේ නිලධාරි කියනවා හරි අපි පෝල් ගස්ටේව් ඩෝ දන්නවා චිත්‍ර ශිල්පී. නමුත් එයාව අඳුනන්නේ නැහැනේ කවුද කියලා. එයාගේ මූණ අපි දන්නේ නැහැනේ. එයා බොහොම මේ ලෝක ප්‍රසිද්ධ එක්කෙනෙක්. නමුත් කවුරුත් දැකලා තිබුණ නැහැ මේ නිලධාරිනේ. දැන් මෙයා කියනවා පැය ගානයි තියෙන්නේ මට ඉක්මනට යන්න ඕන අර ටෝක් එක දෙන්න නේ. ඉතින් කිව්වා නෑ යන්න දෙන්නේ නෑ. එතකොට මේගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ ප්‍රධාන නිලධාරියා ළඟට අරන් ගිහලා කිව්වා මේ මිනිස්සයාගේ මේ પાස්පෝර්ට් එක නැති වෙනවා පෝල් ගස්ටේව් ඩෝ කියලා කියනවා අපි දන්නේ නැහැ නේ කියලා කිව්වම නිලධාරියා ප්‍රධාන නිලධාරියාත් මෙයාව අඳුනන්නේ නැහැ. එතකොට ටිකක් කල්පනා කරලා මේ නිලධාරියා මොකද කරන්නේ? එයාගේ අතට දෙනවා කොලේකුයි පැන්සලකුයි දීලා කියනවා මේ ඉස්සරහ තියෙන දර්ශනය අඳින්න ඔයා. පෝල් ගස්ටේව් ඩෝ මේක අතට ගත්තු ගමන් ලස්සනට ඇඳා ඉස්සරහ තියෙන මේ දර්ශනයනේ මිනිත්තු කීපයකින් ඇඳලා මේ මිනිස්සයා අතට දුන්නා. දීපු ගමන් මේක බලපු අර ඉමිග්‍රේෂන් ප්‍රධානියා මේක දැකලා කියනවා හරි ආයි දෙකක් නැහැ. ඔයා තමයි පෝල් ගස්ටේව් ඩෝ. ඔයාට යන්න පුළුවන්. ප්‍රේමවන්තීනි ආදර දුවේ පුතේ. එතකොට පෝල් ගස්ටේව් ඩෝව ඒ මිනිස්සු හඳුනගත්තේ තමන්ගේ ජීවිතේ එලි දැක්වෙන හැකියාව තුල. එහෙමනම් කිතුණු ඔබව මාව අන් අය හඳුනගන්නේ අපි එකිනෙකාට දක්වන ප්‍රේමය තුල නේ. අපි කිතුණුවන්ගේ තියෙන්නට උන විශේෂත්වයක්. ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ ජීවිතය පූජා කෙරුවේ අපිට තියෙන ආදරය නිසා. එහෙමනම් උන්වහන්සේව අනුගමනය කරන අපෙත් අනන්‍යතාවයේ වෙන්නට ඕනේ ප්‍රේමවන්තයනි. උතුරා යන ප්‍රේමය අනිත් ආගම් වල බැතිමතුන්ට වැඩියෙන් අපි තුල තියෙන්නට උන ප්‍රේමය. මොකද ක්‍රිස්තුන් වහන්සේ මිය ගියා අපිට ප්‍රේම කරන්නට. අපි කිතුණුවන් නම් ඒ ප්‍රේමය තමයි ලෝකයට අරන් යන්නට. ඒක තමයි කිතුණුවන් තුල දකින විශේෂත්වය ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ. දැන් එක
මිනිස්සේ සේල්ස්මන් කෙනෙක් බැඳුනා මේ සබන් විකුණන මේ කම්පැනි එකකට බැඳිලා මේ මිනිස්සයා සබන් විකුණනවා. දැන් සබන් විකුණනවා මාසයක් විතර සබන් විකුණන්න ගිහිල්ලා මිනිහා හරි ඩිස්කරේජ්. බොස්ට ඇවිල්ලා කියනවා බොස් මේ කවුරු සබන් ගන්නෙ නැහැ මගෙන්. මං යනවා ගෙවල් ගාන යනවා මිනිස්සු ළඟට යනවා සබන් ගන්නෙ නැහැනේ. එතකොට බොස් කියනවා ඔයාගේ මෙතඩ් එක වෙන්නට ඕනේ සබන් අරගෙන අනිත් අය ළඟට අනිත් අය පස්සේ යන එක නෙමෙයි. ඔයාගේ මෙතඩ් එක වෙන්නට ඕන සබන් පිළිබඳව මිනිස්සු තුල ආසාවක් ඇති කරන්න. එතකොට අර මිනිස්සු ඔයා පස්සේ සබන් ගන්න. ඒක තමයි මේ මාකටිං මෙතඩ් එක. එතකොට ඒ විදිහේ ප්‍රේමවන්තයන් යාදකතුමේ පුතේ කිතුණු ඔබ මම ක්‍රිස්තුන් වහන්සේව මාකට් කරන කෙනෙක් වෙන්නට ඕනනේ. අද සමාජයේ ඒ විදිහට බැලුවොත් එහෙම ඔබ මම කිතුණුව කියලා කියන්නේ ක්‍රිස්තුන් වහන්සේව මාකට් කරන කෙනෙක් වෙන්නට ඕන. කොහොමද ක්‍රිස්තුන් වහන්සේව මාකට් කරන්නේ? දැන් මට මතකයි මම බොහොම මගේ හිතවත් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඕගොල්ලෝ සමහර වෙලාවට දන්නවත් ඇති ડોක්ටර් ගාමිණී ගුණතිලක කියලා. මෙයා ජයවර්ධනපුර හොස්පිටල් එකේ මේන් සර්ජන් මේ දවස්වල. ඉතින් මෙයා දැන් රිටයර් වෙලා ඉන්නේ. එයාගේ ජීවිත කතාව පොත් කීපයක් ලියලා තියෙනවා මෙයා. ඒ ජීවිත කතාවේ එන එක ලස්සන සිද්ධියක් තියෙනවා. දවසක් මේ ડોක්ටර් ගාමිණීට පළවෙනි අපොයින්ට්මන්ට් එක හම්බුණා 1980 ගණන් වල. එතකොට උතුරේ යුද්ධය යන දවස්වල. මෙතන වැඩි හිටියෝ දන්නවා ඒ දවස්වල උතුරේ කොහේ හරි අපොයින්ට්මන්ට් එකක් හම්බුනොත් එහෙම ඉස්සෙල්ලින්ම කරන්නේ අපොයින්ට්මන්ට් එක මෙහෙට කොළඹට හරව ගන්නවනේ. ඒක තමයි ඉස්සෙල්ලින්ම කරන්නේ. ඉතින් ડોක්ටර් ගාමිණී මොකද මේ දවස්වල කොටි ගහනවා හැම පැත්තෙම්මනේ. කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ ඒක නිසානේ. ඉතින් ડોක්ටර් ගාමිණීටත් හම්බුණා පළවෙනි අපොයින්ට්මන්ට් එක පොළොන්නරුවේ බේස් හොස්පිටල් එකට. එතකොට එයාගේ හැම කෙනාම කිව්වා ඕක හරවගෙන ඉන්න ඉක්මනට කොළඹට. නමුත් ડોක්ටර් ගාමිණී කිව්වා මේක දෙවියන් වහන්සේ මට දුන්නේ. මේක තමයි මම බලා ගන්න ඕන ලෙඩ්ඩු. එතකොට මම මේකේ ඉන්නවනේ. හරි අමාරුයි පොළොන්නරුවේ බේස් හොස්පිටල් එකේ මෙඩිකල් ඉක්විප්මන්ට් තිබුණේ නැහැ ඒ දවස්වල නේ. බොහොම දුෂ්කර විදියට කටයුතු කරන්න ඕනේ ඒ දවස්වල. පොළොන්නරුව බේස් හොස්පිටල් එකට ගේන්නේ අර උතුරේ යුද්ධයට අහුවෙලා බිම්බෝම්බ වලට අහුවෙලා කකුල් කැඩිච්ච සොල්දාදුවන්ව ඔපරේෂන් කරන්නනේ. ඉතින් මේ මිනිස්සයව මේ ડોක්ටර් එක්තරා කාලෙකදී ප්‍රභාකරන් අල්ලගෙන ගියා උතුරේ ඉන්න අයට එයාගේ සොල්දාදුවන්ට වෙදකම් කරන්න. මාස ගාණක් ගියාට පස්සේ මෙයාව නිදහස් කෙරුවානේ. ඒ තරම් දුෂ්කරයි මේ පැත්ත. එතකොට මේ ડોක්ටර් ගාමිණී අපොයින්ට්මන්ට් එක හම්බෙලා ගිය ගමන්ම එයා බොහොම ආදරෙන් වැඩ කරන්න පටන් ගත්තානේ. රෝගීන්ට හරි ආදරෙයි. ඉතින් මෙහෙම මාස 3ක් විතර වැඩ කරද්දී අල්ලපු ඉඩමේ තියෙන්නේ පන්සලක්. ස්වාමීන් වහන්සේලා ඉන්නේ. එතකොට දවසක් ડોක්ටර් ගාමිණී රෝගීන්ව බල ඉද්දී පන්සලේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ මේ ડોක්ටර් ළඟට ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක්. ડોක්ටර් ඔයා කතෝලික නේද? ડોක්ටර් කතෝලික නේද? එතකොට ડોක්ටර් ටිකක් පුදුම වෙලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම කාටවත් කිව්වෙත් නෑ මම කතෝලික කියලා. කොහොමද වහන්සේ දන්නේ මම කතෝලික කියලා? එතකොට ස්වාමීන් වහන්සේ කියනවා ડોක්ටර් මම බලාගෙන හිටිය ડોක්ටර් රෝගීන්ට ප්‍රතිකාර කරන විදිය මේක දැකපුවම මට ඒත්තු ගියා. මට දැනුණා ඔබතුමා කතෝලිකයෙක් වෙන්නට ඕනයි කියලා. බලන්න මේ ડોක්ටර් හරි ආඩම්බරයෙන් කියන්නේ මේ සිද්ධිය. තමන්ගේ ක්‍රියාව දැකලා අර අපේ ගරුතර ස්වාමීන් වහන්සේ කියනවා හඳුන ගන්නවා මෙයා කතෝලිකයෙක්. බලන්න කොයිතරම් අපූර්වද කියලා ඒ ජීවිත අත්දැකීම. එතකොට ඒකයි මම කියන්නේ ප්‍රේමවන්තයන් ආදරේ පුතේ. අපි ක්‍රිස්තුන් වහන්සේව ලෝකයට පෙන්නන කැඩපතක් වෙන්නට ඕන. එතකොට තමයි අනෙක් අය මා තුලින් ක්‍රිස්තුන් වහන්සේගේ ගුණ දහම් වටහාගෙන ක්‍රිස්තුන් වහන්සේට වඩා ලං වෙන්නේ. මම කිව්වේ අර මාකටිං මෙතඩ් එකනේ සබන්
දැන් බලන්න සබන් ඇඩ් එකක් ඕගොල්ලෝ දැකලා තියෙනවද? ටීවී එකේ යන්නේ සබන් ඇඩ් වෙළඳ දැන්වීම නේ. ඔයගලන්ට මතකද කොහොමද සබන් ඇඩ් එක යන්නේ කියලා? අර ඉස්සරින්ම එනවනේ ලස්සන ගෑනු ළමෙක් එනවනේ. අර පැත්තේ ෆෑන් එකක් දාලා තියෙනවා ටීවී එකේ පේන්නේ නැහැ ෆෑන් එක. ෆෑන් එකට කොණ්ඩේ උණකට යනවා. ලස්සන කැට් වෝක් එකක් දාගෙන ඉනවනේ ගෑනු ළමෙක් ලස්සන සුදු ගෑනු ළමෙක් එනවා. එතකොට අන්න යාව දැකලා ඇස් උඩ තියාගෙන ඉන්න තවත් වටේ පිටේ ගෑනු ළමයි දෙතුන් දෙනෙක් දුවගෙන ඇවිල්ලා අහනවානේ. එයාගේ කොණ්ඩේ අල්ලලා කියනවා හානි බලන්නකෝ එයාගේ කොණ්ඩේ නිකන් සිනිඳු සේද වගේ නේ. ඊට පස්සේ එයාගේ මේ අත අල්ලලා කියනවා බලන්නකෝ එයාගේ හැම නිකන් වෙල්වට් වගේ. එයාගේ මූණ දිහා බලලා කියනවා අනේ බලන්නකෝ එයාගේ මූණ පුන්සඳ වගේ නේ. ඉතින් මේ ඔක්කොම අහලා කියලානේ අත ගාලා බලලා මේ ගෑනු ළමයි අහනවා මෙයාගේ අනේ කියන්නකෝ ඔයා ගාන සබන් මොනවද? එතකොටනේ අර ගෑනු ළමයා බොහොම ආඩම්බරයෙන් නේ ඔළුව උස්සලා කියනවා මම ගාන්නේ ලක්ස් නේ. ඒක තමයි ඇඩ් එක නේ. ඊට පස්සේ මොකද පෙන්නන්නේ ඊළඟ මේ රූප රාම වල පෙන්නනවා අර කෙල්ලෝ ටික දුවනවා කඩේට ගිහිල්ලා ඒ සබන් ඔක්කොම ගන්නවා. සබන් නෑ ඊට පස්සේ එන අයට සබන් ඔක්කොම අරගෙන. මේක තමයි සබන් ඇඩ් එක. එහෙම තමයි ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ අපි ක්‍රිස්තුන් වහන්සේව මාකට් කරන්න ඕනයි කියන්නේ. දැන් බලන්න අපි කිතුණු වටිනාකම් වලින් පිරුණම අපේ ජීවිතයෙන් එළි දැක්වෙන්නේ ඒ ප්‍රේමය, කරුණාව, සමාව දීම, ඒ ලස්සන ගුණාංග. ආයතකොට මේ ගුණාංග දකින අනිත් අය මේ ක්‍රිස්තුන් වහන්සේ ගැන නොදන්න අය ක්‍රිස්තුන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවා නේ. මේ මිනිස්සයා මෙච්චර හොඳ කෙනෙක් උනේ එහෙමනම් මෙයා අදහන ක්‍රිස්තුන් වහන්සේ නිසා ඔන්න ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳව ආසාවක් ඇති වෙනවා අන් අයට. එහෙමනම් මේක තමයි අපි කියන්නේ මාකට් කරන්නට ඕන ක්‍රිස්තුන් වහන්සේව නේ. එතකොටයි නේ මුළු ලෝකෙම ක්‍රිස්තුන් වහන්සේව දැන ඇඳිනගෙන වැළඳගන්නේ. නමුත් අවාසනාව කොටකේ බලන්නකොනේ සමහර අපේ ගෙවල් වලනේ මේ මිනිස්සු කතෝලික දහමට එන්න ගිහිල්ලා දුවනවා. එන්නේ නැහැ. කතෝලික දහම එපා වෙනවා මිනිස්සුන්ට. ඇයි ඒ? අපි අසල් වාසීන්ට කෙනෙහිලිකම් කරද්දී ඕපදූප කියද්දී අනිත් අයගේ දේ කඩා වඩා ගන්න උත්සාහ කරද්දී නේ සමහර අන්‍යාගමිකයෝ කියනවා අම්මෝ කතෝලිකයින්ගේ තියෙන කුහකකම නේ කතෝලිකයෝ කියන්නේ හරි කුරිරු මිනිස්සු. අපේ ආගම පැත්ත පළාතේ තියෙන්නේ නැහැ. එතකොට අපි කරන නරක දේවල් තුලින් ඇති වෙන ප්‍රතිවිපාකය තමයි ඒ මිනිස්සුන්ට ක්‍රිස්තුන් වහන්සේව එපා වෙනවා. ඒකයි කියන්නේ ප්‍රේමවන්තයනි අපි තමයි ක්‍රිස්තුන් වහන්සේව ලෝකයට ගෙන යන ධර්ම දූතයෝ වෙන්නට ඕනේ. දැන් මහත්මා ගාන්ධි ඉන්න කාලේ මහත්මා ගාන්ධි කියලා කියන්නේ හොඳ හින්දු බැතිමතෙක්. මහත්මා ගාන්ධි නමුත් තමන්ගේ ජීවිතේ පරමාදර්ශය කරගත්තේ ක්‍රිස්තුන් වහන්සේව. දවසක් මහත්මා ගාන්ධිගේ එක මිනිසෙක් අහනවා what is the greatest hindrance to Christianity? කිතු දහම පැතිරීම සඳහා බලපාන්නා වූ ලොකුම බාධකය මොකක්ද? මොකද්ද? කිතු දහම මේ ලෝකයේ තුල පැතිරීම වළක්වන ලොකුම බාධකය හිතන්න පොඩ්ඩක්. ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් මොකද්ද? ඔයගොල්ලෝ කියයි කිතුණුවන්ව පීඩා කිරීම. IS අය කිතුණුවන්ව මරා දැමීම කියලා. නෑ ප්‍රේමවන්තයනි. දැන් මුල් කිතුණු වකවානු අපි කියනවා අවුරුදු 300ක් මහ විශාල කිතුණු සංහාරයක් තිබුණා. කිතුණුවන්ව දැකපු තැන මරනවා. කිතුණුවන්ව අර බින්ගෙවල් අස්සේ ගිහිල්ලා හැංගිලා තමයි ජීවත් වෙන්නේ. හවුනොත් එහෙම අර බඩගින්නේ ඉන්න සිංහයින්ට කොටින්ට දානවා. එහෙම නැත්නම් මේ රාත්‍රියේ එළිය දෙන්න පහන් කණු වල එල්ලලා කිතුණුවන්ව ගිනි තියනවා. එහෙමයි කිතුණුවන්ව සමූල ඝාතනය කෙරුවේ. මේ අවුරුදු 300ක් තිස්සේ නීරෝගේ රෝම අධිරාජ්‍යගේ පාලනයේ යටතේ. නමුත් ප්‍රේමවන්තයනි කිතුණු ඉතිහාසය කියනවා
කිතුණු ස්වර්ණම යුගය තමයි ඒ යුගය. එතකොට මේ සුදෝ මතේ මුනිතුමාලව මරද්දී තව දහසක් අය කිතු දහම වැළඳගත්තා. ඇයි ඒ? මතේතුමා ප්‍රීති හඬ නගමින් ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂි දරමින් සන්තෝෂෙන් මරණයට මුහුණ දෙද්දී ඒක දැකපු අනිත් අය මේක මහා පුදුම ආගමක් කියලා තවත් 1000ක් ඇවිල්ලා ආගම වැළඳගත්තා. ඒ 1000 මරද්දී මේ ලක්ෂ ගාණක් කිතුණු දහම අදාහගත්තා. එතකොට කිතුණු සංහාරය පීඩාව කිතු දහම පැතිරීමට බලපාන්නේ නැහැ. දැන් බලන්න නේ අප්‍රේල් 21 වෙනිදා කුච්චිකඩේ පල්ලියටයි කටුනායක කටුවපිටියේ පල්ලියටයි බෝම්බ ගහලා 269 දෙනෙක් මැරුණා. කිතුණු පීඩනයනේ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ බෝම්බ ගැහුවට පස්සේ ඒ අයගේ පවුල් වල අය එහෙම නැත්නම් ලංකාවේ ඉන්න කිතුණුෝ කවුරු හරි කිතු දහම දාලා ගියාද? අපෝ කිතු දහම කියලා කියන්නේ හරි භයානක දහමක්. මේ පල්ලියේ හිටියත් බෝම්බ ගහන අම්මෝ දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්නේ නැහැ. අපි යනවා යන්න. කිතු දහම දාලා ගියාද කවුරු හරි? නෑ ප්‍රේමවන්තයනි. අද වෙනතුරු කිසිම කෙනෙක් කිතු දහම දාලා ගියේ නැහැ. අධෛර්යයටපත් වෙලා කිතු දහමින් ඈතුනේ නැහැ. ඔයගොල්ලන්ට කියන්න මම දන්නවා මේ කුච්චිකඩේ පල්ලියේ මිය ගියා අන්‍යාගමික දුවෙකුයි පුතෙකුයි ඒ දෙන්න බාරයක් වෙන්න ඇවිල්ලා කතෝලික නෙමෙයි අන්‍යාගමික දරුවෝ දෙන්න පල්ලිය ඇතුලේ බෝම්බෙට හවුලා මැරුණා. අම්මටයි තාත්තටයි හිටපු දරුවෝ දෙන්න. එතකොට අන්‍යාගමික පවුලක්. අද මේ අම්මා තාත්තා විතරක් තනියම අඬාඬ ඉන්නවා. එතකොට දැන් හිතන්න තමන්ගේ දරුවෝ දෙන්න අනිත් ආගමක පල්ලියට ඇවිල්ලා මැරුණාට පස්සේ මේ අම්මා තාත්තා කොහොම ප්‍රතිචාර දක්වයිද? නේ? අම්මා තාත්තා කියන්නේ නැද්ද මේගොල්ලන්ගේ ආගමට මේ පල්ලියට ගිහින් ගමන් මැරුණේ සාප කර කර ඉන්න එපායි අම්මයි තාත්තයි. නමුත් ඔයගොල්ලෝ දන්නවද මේ තාත්තා එනවා නිතරම මාව හම්බෙලා කතා බහ කරන්න. තාත්තා මාව හම්බෙන්නේදී මම දකිනවා තාත්තා කොයිතරම් කිතු දහමට ලං වෙලාද කිව්වෝ. තාත්තගේ බයිසිකලේ බැඳලා තියෙන්නේ ජපමාලයක්. ජපමාලේ බැඳගෙන තමයි තාත්තා මාව හම්බෙන්නේ. පුදුමාකාර දහමක් නේ ප්‍රේමවන්තයනි. අර මේ තමන්ගේ දරුවෝ දෙන්න අන්‍යාගමික පල්ලියට ගිහිල්ලා මැරුණාට පස්සේ මෙන්න අම්මයි තාත්තයි ඒ ආගම අදහන්න ඒ ආගමට ආදරය කරන්න මේ ක්‍රිස්තුන් වහන්සේට ආදරය කරන්න පටන් අරගෙන ඒකයි කියන්නේ ප්‍රේමවන්තයනි මහා පුදුමාකාර දහමක් මේක. එතකොට මේ සියල්ල තුල මම කියන්නේ කිතුණුවන්ව පීඩා කිරීම කිතුණු දහම පැතිරෙන්න බලපාන්නේ නැහැ. අවසානයේදී මේ මහත්මා ගාන්ධි කියනවා the greatest hindrance to Christianity is Christians. කිතුදහම පතුරවන්න බාධා කරන ප්‍රධාන සාධකය තමයි කිතුණුවෝ. ඒ කියන්නේ අපේ තියෙන අවගති අපේ තියෙන දුෂ්ටකම් දැකලා තමයි මිනිස්සු කිතුදහමට ලං නොවි ක්‍රිස්තුන් වහන්සේව සලකන්නේ නැත්තේ. ඒකයි මහත්මා ගාන්ධි කියපු කතාව හරි. අහිමනම් ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ අපි දැනගත යුතු කාරණාව තමයි ක්‍රිස්තුන් වහන්සේව ලෝකයට ප්‍රකාශ කරන්නේ කොහොමද? අද දවසේ අපි අන් අයට දක්වන ආදරය හෝ ඒ අයට දක්වන කෙනෙහිලිකම මතයි. අපි යහපත් ගුණාංග අනිත් අයට දක්වනවා නම් මෙන්න ඒ තුල අනිත් අය ක්‍රිස්තුන් වහන්සේව අදාහ ගන්නවා. ක්‍රිස්තුන් වහන්සේට නැඹුරු වෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ගැන පැහැදෙනවා. එහෙමනම් ඔබ මම කොහොමද ක්‍රිස්තුන් වහන්සේ කියපු අර ධර්ම දූතික අණ යන්න සකල ලෝකයට මගේ සුභාෂණ දේශනා කරන්න. බොහොම සරලයි ප්‍රේමවන්තී ආදර දුවේ. මේ ගොඩාක් කරුණු කාරණා එක මම ඔයගොල්ලන්ට කිව්වේ යහපත් ජීවත් වෙන්න, කරුණාවෙන් පිරෙන්න, ආදරයෙන් අන් අයට සලකන්න, නේ තියෙන දේවල් බෙදා හදා ගන්න, නේ අසීමිතව අනිත්
අයට ආදරය කරන්න අන්න එතකොට දවසින් දවස අනිත් අය ක්‍රිස්තුන් වහන්සේ ගැන පැහැදෙයි. කිතු දහම ව්‍යාප්ත වෙයි. කිතු දහමේ ස්වර්ණම යුගයට අපි දායක වෙයි. එතකොට එමනම් ප්‍රේමවන්තයනි ආදරක දීපතේ අද දවසේ අවසාන වශයෙන් අපි දෙවියන් වහන්සේට කියමු උන්වහන්සේට සැබෑ ලෙස ප්‍රබලව සාක්ෂි දරන්නට අපව සැබෑ ධර්ම දූතයන් කරන්නට කියලා. ඒ අතර අපේ උද්‍යෝගයෙන් අපි උත්සාහ දරමු කිතුණු වටිනාකම් තුළ ජීවත් වෙන්නට. අපි නැගිට සිටිමු විශ්වාස ලක්ෂණය සඳහා. අපි දෙවියන් වහන්සේට විශ්වාසය යාඥා කරමු. උන්වහන්සේගේ දහම ලෝකයට ගෙන යන්නට අපි එකිනෙකාව ශක්තිමත් කරන්නට කියලා. විශ්වාසකීන්ගේ ඇදුම් ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා සාවදාල් මැනව. ස්වාමිනී අප කරන ආඥා සාවදාල් මැනව. ශුද්ධ සභාව දෙසා අපි ආඥා කරමු. ආදර දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ පුතුණුවන් පීඨා වදාළ ශාන්ත සභාවේ පිවිතුරු බව නිරතුරු රකින්නට බැඳී සිටින අප සුදුතුම් පියාණන් හා සභා එඬේරුන්හට පැවරී ඇති එඬේරික වගකීම හා ප්‍රඥාව ශුද්ධාත්ම මඟ පෙන්වීම තුළ ලැබෙනු පිණිසද ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා සාවදාල් මැනව. අප දේශය වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණෙනි මේ වන විට අප රටේ පවතින වසංගත තත්ත්වය පහ කරමින් අප ග්‍රාමයේ කිතුණු හා ආන්‍යාගමික සියලු දෙනාද මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර මුදවා දෙන පිණිසද ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා සාවදාල් මැනව. අප සංඝය වෙනුවෙන් අපි ආඥා කරමු. ආදර දෙවි පියාණෙනි අප ජීවත් වන ග්‍රාමයේ අප එකිනෙකාට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරමින් උන්වහන්සේගේ ප්‍රේමය දයාව ජීවත් කරවන සැබෑ ධර්ම දූතයන් වන්නට අප සංඝයේ ජනතාවට හැකිවන පිණිසද ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා සාවදාල් මැනව. තරුණ දූ දරුවන් වෙනුවෙන් අපි ආඥා කරමු. ආදර දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ පුතුණුවන්ගේ ආදර්ශයගෙන අප දේවස්ථානීය අභිවෘද්ධිය උදෙසා කැපවන්නට අප මීසම් සංඝයේ දූපතුන් මෙහෙයවන පිණිසද ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා සාවදාල් මැනව. අපි නිහඬව යාඥා කරමු. අපි එකිනෙකාගේ නොයෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙකී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. කිතුණු ගියක 134 කිතුණු ගියක 134 Amen.
සහෝදර සහෝදරි දූදරුනි මාගේ සහ ඔබගේ මේ යාගය සියලු බල දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමත් අතර සදාද අපට තමන් වහන්සේගේ මුළුසුදු සභාවට ප්‍රජය ප්‍රශංසාද ඔබගේ හස්තුරින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දයාබර දෙවි පියාණනි මේ පූප මිදිරස වහන්සේ පුතුණන්ගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරයේ බවට හැරෙන්නාක් මෙන් දුර්වල අපේ ජීවිතයන් වහන්සේට ප්‍රබල සාක්ෂි ධර්ම දූතයන් බවට පත් කළ මැනව. ඒ තුල නිරන්තරයෙන්ම වහන්සේ වලුවට පෙන්වන කැඩපත් වීමට අපට ශක්තිය ධෛර්යය ලබා දුන මැනව. මෙකී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනි අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්නේද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ සිය උපතින් අපට නව උපත ලබා දුන්සේක. තමන් වහන්සේ දුක් ප්‍රාප්තියෙන් පාපය වැළසූසේක. තමන් වහන්සේගේ උත්ථානය මගින් සදාතන ජීවිතය කරා අප පැමිණ වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණය වී වහන්සේගේ දකුණු පස වැඩ සිට ස්වර්ගයේ දොරටුව අපට හැර දුන්සේක. එයින් සියලු සුරදූතයන් ආශිර්වාදවර සමූහයද හා සමග වී අපි වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. සවිශුද්ධ සවිශුද්ධ ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ සවිශුද්ධ අසපුරතුරුගේ මහිමෙන් පිරිතිවේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩුමාන භාග්‍යවත්ය ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු සවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. එයින් වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරනමින් අපි ඔබගෙන් අයිද සිටිමු. අපේ සේ යදුවේ මේ පඬුව අපෝදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසු වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව බුද අනන්ත බුද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස කරන
කරන අපගේ ගැලවීම දායක අභිරහස අපි දැන් ප්‍රකාශ කරමු. සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට අප සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන අප සෑම දෙනම ශුද්ධාත්මයෙන් විසින් එක්සත් කරනු ලබන නිසා අපි අවනත වායිද සිටිමු. ස්වාමිනී මුළුවේ පැතිර පවත්නා වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සිහිපත් කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපේ ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප ආගරද ගුරුතුමන්ද සකල පූජක පැවති සියලුම දෙනාද මේ මොහොතේ ඔබට අය ක්‍රෝකී සිටින ඔබගේ ආදරණීය දරු කැලද සමග එම සභාව දෑගුණේ පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්තානීය බලාපොරොත්තු තුමියගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුමානි කුසියාලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් සම පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද භාග්‍යවත් අපොස්තුල වරුන්ද සෑම කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවියේ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සැම සුදුසුසන් කළ මැනව. තවද උන්වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණෙනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. යාඥාව තුළින් දෙවියන්න් අමතලා අපි මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින දුවේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම වේවා. අපගේ නිදා භෝජනය අපට දානය කරනව. අපට බාධා කරන අයගේ වැරදිව ক্ষমා කරනාමේ. අපගේ වැරදි ক্ষমා කරනව. ස්වාමිනී සිල් හැපදින අප මුදා ගන්නාමේද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය ලබා දෙන්නේද අපි ඔබගෙන් අයදිමු. එවිට වහන්සේගේ කරුණාව අපට පිහිට ලැබ නිරතුරුවම පමින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි මෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමින් සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසී සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගීද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ වහාටම වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියල්ලන් සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලෝවේ පව් හරින දේවාස්වාලකයන්නි අපට කරුණා කරනද ලෝවේ පව් හරින දේවාස්වාලකයන්නි අපට කරුණා කරනද ලෝවේ පව් හරින දේවාස්වාලකයන්නි
අපට සාමය දුන්නේව. මෙන්න දේවාංජ බාලකයාණෝ මෙන්න ලොවේ පවුහානතරන් වහන්සේ මෙන්න උන්වහන්සේගේ රාජ්‍ය පතල කරන්නට අපට කැඳවීමක් දෙන තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලත් අප සියලු දෙනාම වාග්යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නෙස්තර වඩින්නට මම සුදුසෙක් නොෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. කිතුණු ගියංක 202 කිතුණු ගියංක 202 ප්‍රේමවන්තයනි අද අවසාන දිනය ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලන්ගේ පියතුමාට මට ආරාධනා කිරීම වෙනුවෙන් මේ නුවානවලට ඉතින් ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා ඒ නුවාන සහභාගී වුණාට දේවස්ථානයේ වගේම නිවෙස් වල ඉඳගෙන ඉතින් ඔයගොල්ලන්ගේ ජීවිතයට වලට ගොඩාක් දේවල් කිව්වා ඉතින් උත්සාහ කරන්න කරුණු එකක් දෙකක් හරි ඔයගොල්ලන්ගේ හිතට වදින්නට ඇති මතක හිටින්නට ඇති ඒවා ජීවත් කරවන්න පළදරන්න අපගේ
පූජක ජීවිතයේ අපගේ සතුට තමයි ඕගොල්ලෝ යහපත් අය වෙනවා දැකීම. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට සුබ පතනවා. සුබ මංගල්‍යයක් සමරන්නට වරම් දෙන්නට කියලා. ඉතින් ඕගොල්ලන්ගේ පියතුමාට නැවත නැවත ස්තුතිවන්ත වෙනවා. මම මේ පල්ලියට ආපු පළමුණු වතාව ආපුවම මම දැක්කා උන්වහන්සේ මීසම බාර අරගෙන නේ ඕගොල්ලන්ගේ මේ මීසමක් වෙලා අවුරුදු කීපයයි. ඉතින් උන්වහන්සේ ලස්සනට ගොඩනගලා තිබුණා. මේ ගොඩනගලා තියෙනවා නේ හැමදේම මේ මීසන් ගෘහය දේවස්ථාන නේ හැම දෙයක්ම. ඉතින් හරි සතුටක් දැනුණා මට. උන්වහන්සේ මට වැඩි ජූනියර් ස්වාමි කෙනෙක්. උන්වහන්සේගේ තියෙන උද්‍යෝගය මේ කොරෝනා කාලේ වුණත් අර ලස්සන මීසන් ගෘහය උන්වහන්සේ මට පෙන්නුවා. ඉතින් හරි සන්තෝෂයි. ඔයගොල්ලන්ගේ පියතුමා හරි කාර්යශූර පියතුමෙක්. උන්වහන්සේ සෙමිනේරියේදී අපි බොහොම හොඳින් දන්නවා උන්වහන්සේ හරි ඇක්ටිව්. ඉතින් උන්වහන්සේත් එක්ක එකට වැඩ කරන්න උන්වහන්සේ ඔයගොල්ලන්ගේ මීසමේ පළවෙනි මීසම් පාලක පියතුමා විදියට හමු වීම භාග්‍යයක් ඔයගොල්ලන්ට නේ. ඉතින් උන්වහන්සේත් එක්ක එකතු වෙලා මේ මීසම ගොඩනගන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ කාර්යය මේ වකවානුව තුල. අන්න එතකොට දෙවියන් වහන්සේගේ සභාව උන්වහන්සේ සුද්ධ සභාව තව තවත් ගොඩනැගෙන්නට මේ දායක වෙයි. ඉතින් උන්වහන්සේට මා සුබ පතනවා. උන්වහන්සේ කරන කාර්යයන් සඳහා ඕගොල්ලෝ වෙනුවෙනුත් මම දෙවියන්ට යාඥා කරනවා. ඕගොල්ලොත් යාඥාවලදී මම වෙනුවෙනුත් යාඥා කරන්න. අපි නැගිට සිටමු අවසානයේ දුම සඳහා. අපි යාඥා කරමු. ප්‍රේමාන්තිනී ආදර දීපුතේ අදත් අපි දේව වචනය නැවත මෙනෙහි කරමු. අද දේව වචනය තුල අපිට මතක් කරනවා අපි හැම කෙනාම ප්‍රබල ධර්ම දූතෙක් වෙන්නට ඕන. පියතුමන්ලා ගරු කන්‍යාසෝහියන්ටත් වඩා ගිහි ඕගොල්ලෝ තමයි ක්‍රිස්තුස් වහන්සේව ලෝකයට ගෙන යන්නේ. ඒක නිසා මේ කාර්ය ක්‍රිස්තුස් වහන්සේ අපිට පවරපු ප්‍රබල අනක් ඒක උන්වහන්සේව ලෝකයට ප්‍රකාශ කරන්නට. ඒක නිසා ප්‍රේමවන්තිනී ආදර දීපුතේ මම අද කියපු දේවල් එක්ක මොහොතක් මෙනෙහි කරන්න ඕගොල්ලන්ගේ ජීවිත තුළ මේ කාර්යය කොයිතරම් මම ඉටු කරනවද? අපි මොහොතක් නිහඬව අපි එකිනෙකාගේ ජීවිත ගැන මෙනෙහි කරමු. මෙකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දෙවි පියාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සම සුරකිමින් ආශිර්වාද ගන්නසේක්වා. ආමේන්. යන්න ස්වාමීන් වහන්සේගේ සාමය ප්‍රේමය රැගෙන ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Sim,
සාන්ත කුරුසයාලේ අපේ සිතේ විශ්වාසී පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තුවේ නාමයෙන් ආමේන්. ජෙස්පීටයි Jesus be thy Father.